මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා නොම්බර 206 නාබලුව පස්යාලෙහි පදිංචි පාඨශාලාචාරිණී ප්‍රදීපා ජානකී මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අද දිනට යෙදෙන සිය ජන්මදිනය නිමිත්තෙන් සියලු ලෝකවාසීන්ගේ ධර්මාවබෝධය පිණිස දහම් පඬුරක් ලෙස මෙම ධර්මදේශනාව සිදු කරනු ලබන අතර මීට වසර 4කට පෙර මිය පරලොව ගිය ආදරණීය පියාණන්ටත් සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත් මෙම උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම මෙම පුණ්‍ය මහිම බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. පවුලේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සියලුම දරුවන්ට එම අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගැනීමටත් අටලෝ දහමින් අකම්පිත චරිත ලෙස සිය ජීවිතයන් සරිකර ගැනීමටත් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ධර්මදේශනය පවත්වන ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් තව තවත් මෙවැනි ධර්මදේශනා පැවැත්වීමට කාය ශක්තිය හා නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච නින්දා ප්‍රශංසා සුඛං ච දුක්ඛං ඒතේ අනිච්ඡා මනුදේසු ධම්මා අසස්සතෝ විපරිණාම ධම්මෝති. ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කෙරෙන්නා වූ මෙම ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි අනුග්‍රහක බවතුන් අපට ගිහි ජීවිතය තුළ හිඳමින් ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වන ආකාරය දැක්වෙන ධර්ම දේශනාවක් කරන ලෙසයි ආරාධනා කරලා තිබෙන්නේ. මේ කරුණට ගැලපීමේ අදහසින් යුක්තව තමයි ඉහත ගාථාව මම මාතෘකා පාඨය වශයෙන් ගත්තේ. දැන් මේ ගිහි ජීවිතේ පැවිදි ජීවිතය කියන මේ වචන වල අරුත අපි දකින ආකාරයට වඩා ගැඹුරින් දැක ගන්න පුළුවන් වෙන්න ඕන කියලා මට හිතෙනවා. දැන් ගිහි ජීවිතය කියලා කතා කරනවා මේ කනවන අඳින පළඳින දරුවන් හරි හම්බ කරන මේ කාරණා කරන පාට ඇඳුමින් ගත කරන ජීවිතය. ඒත් ගෙවල්. එතකොට පැවිදි ජීවිතය කියලා කතා කරනවා සිවුරක් පොරවගෙන කනබන අඳින පළඳින ඒවට වචන වෙනස් වෙලා තිබෙනවා. ඒත් ගෙවල්. ගෘහය විහාරස්ථානය නැත්නම් ආවාසය. එතකොට මේ වෙනසද මේ ගිහි පැවිදි කියලා කියන්නේ. එහෙම තමයි අපි හිතන් ඉන්නේ. නමුත් එහෙම ගිහි පැවිදි ජීවිතයක් ගත කළොත් එහෙම ඒකේ පවතින්නේ පංචශීලය අටශීලය තුළ පින්පව් රැස් කරමින් පෘථග්ජන භාවය තුළ වැඩිපුර පිනෙන් පරලෝ යන්න පුළුවන් ජීවිතයක්. එතකොට ඒකට තියෙන්නේ මධ්‍යම පින මධ්‍යම සීලය අඩු දානේ අඩු සීලය ආදී දේවල්. ඒ සිල් රැක්කොත් පැවිද්ද තුළ සිටමින් දානේ සීලය පාවනවා. එතකොට වැඩි දානේ වැඩි සීලෙන් පිනෙන් පරලෝ යන්න පුළුවන් ජීවිතයක්. ඒ අඩු දානේ අඩු සීලය වැඩි දානේ වැඩි සීලයට මනුස්ස දුර්භාග්‍ය සම්පන්න බව මනුස්ස සෞභාග්‍ය සම්පන්න බව නැත්තම් දෙවියන් අතර. ඊට එහා යන්න පාරක් ඒකේ නැහැ. ඔය කියන බාහිර වශයෙන් කටයුතු කළොත් එහෙම. ඒ නිසා මේ ගිහි පැවිදි කියන වචනයට වඩා මේකේ අපි දකිනවා ධර්මයේ තුල මේ වචනෙත් හොඳයි කියපු එක. ආර්ය අනාර්ය. අසුතවා පුතුග්ජන සුතවා ආර්ය ශ්‍රාවක. අනේ අසුතවා පුතුග්ජනයක ගිහියන්ට සීමා කරන්නේ නැහැ බුදුන් වහන්සේ. පැවිද්දන් තුලත් අසුතවා පුතුග්ජනයෝ ඉන්නවා. සුතවා ආර්ය ශ්‍රාවකෝ පැවිද්දන්ට සීමා කරන්නේ නැහැ. ගිහි සමාජය තුලත් ඉන්නවා. මෙන්න මේ බෙදීම හොයාගන්න. අර සම්ප්‍රදායික බෙදීම බැහැර කරන්න ඕන නැහැ. ඒකේ තියෙන ගරුත්වය සැලකිල්ල වෙනස් කරන්නත් ඕන නැහැ. මන්දයත් මේ පෘථග්ජන භාවය තුළ තමයි දුක තියෙන්නේ. ජීවිතේ නෙමෙයි දුක.
එතකොට ආර්ය භාවය තුළ අර කෑම්බීම් මැදුම් පැළඳුම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් දුක නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ සඳහා මාර්ගය ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය යන කෙනාට ආර්ය ශ්‍රාවකයා. භික්ෂුව හෝ භික්ෂුණිය උපාසක උපාසිකා සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණොත් ඔහු ආර්ය මාර්ගය යනවා. භික්ෂුව හෝ භික්ෂුණිය උපාසක උපාසිකා අසුතව පුතග්ජනයෙක් වුණොත් එහෙම ඔහු යන්නේ අනාර්ය මාර්ගය. අනාර්ය මාර්ගයේ දුක් සහිතව පින් අඩු අඩුවෙන් රැස් කරන්න පුළුවනි. ආර්ය මාර්ගයේ දුක් නැති වී යනවා. පුණ්‍ය විපාක නැතුව යන්නෙත් නැහැ. මෙන්න මේ ගිහි ජීවිතයේ සිටින කියන මේ දස්සනේන සම්පන්නෝ කියලා තියෙන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අනර ඒකේ පෙන්නන මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත් වේ. දර්ශනෙන් වෙක්තෙන්න පුළුවන් නම්. අන්නේ මිත්‍යා දෘෂ්ටියට පැමිණ කියන එක තමයි ඔය ගිහි ජීවිතේ නැත්නම් පෘථග්ජන ජීවිතය කියලා කියන්නේ. දස්සනේන සම්පන්නෝ වෙන එක තමයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. මෙන්න මේ කාරණා දෙක පැහැදිලි කරගත්තම ගිහිද පැවිදිද කියන කතාව සමාජයේ භාවිතාවලා තිබුණාට අතන එතකොට මට කියන්න පුළුවනේ ඇඳුම කෙසේ වෙතත් ආර්ය නම් හිතින් පැවිදි. අනාර්ය නම් ගිහි. අන්න එහෙමයි ඒකේ අර්ථ විග්‍රහය ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ගෙදර වාසය කරන ගෘහ වාසය කියන වචනට අරකි ගන්න තියෙන අර වගේ. තවත් විදිහකින් කියනවා නම් මේ ගාථාවට අනුව ගත් කල මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. ලෝකේ අපි උපදිනවා. දරුවන් වශයෙන් සමාජයට මුහුණ දීමේදී පස්දොරට අදාළ ලෝකේ හඳුනා ගන්නවා. ඒවයි අපට සතුටක් ගෙන දෙන කාරණා ඇති වෙනවා. ඒ වගේම අසතුටක් ගෙන දෙන කාරණාත් ඇති වෙනවා. ඒක ලෝකෙ හැටි. එතන තථාගතයන් වහන්සේ පිළිබඳ විවරණයක් කරනවා මිනිසාට ලාභය සමග බැඳීන්නක් අලාභය. ප්‍රශංසාව තමක බැඳීන්නක් නින්දාව. යසස සමග බැඳීන්නක් අයස දුක සමග බැඳීන්නක් සැප. මේ අටට අදාළ සාධකයන් ලෝකෙ පහළ වෙනවා. එදත් අදත් ඉදිරියටත්. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ සිදුවීම් සමග ඇලීම ගැටීම පෘථග්ජන ස්වභාවයයි. මේ සිදුවීම් බාර ගන්න අපි පුරුදු වෙනවා. අනේ පෘථග්ජන භාවය කියන්නේ ඒකයි. ඒවා මට සිදුවෙන දේවල් කියලා බාර ගන්න පුරුදු වෙනවා. එතකොට ඒ මොහොතේදී පුද්ගලයා ඇලෙනවා නෙවෙයි, ලාභයට තියනවා නම් හොඳයි කියලා ඇලෙනවා. එතකොට නැති වෙනකොට දුක එනවා. අලාභයට එන එකම දුකක් බවට පත් වෙනවා. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට අර ඇලීම් කියන කාරණාවට ලෝභ කියනවා, ගැටීම් කියන කාරණාවට දෝෂ කරනවා. අන්න පෘථග්ජනයයි කියලා කියන්නේ මේ විදිහට ලෝභ ද්වේෂ දෙක බලවත් කරන්නා. ඒ බලවත් කරන්නාට ඊට පස්සේ එකතු වෙනවා ලෝභ කියන එකට මෝහයවත් ලෝභය මම කොට ගැනීම. ද්වේෂයවත් දෝෂය මම කොට ගැනීම. එහෙමයි ඔය මෝහ කියන පදේ තේරුම ඒ මොහොතට එන අදහස මමත්වයෙන් ගැනීමේ මුලාව. මෝහාන්ධකාරය. ලෝකයා මම කියලා කයට කිව්වට එහෙම නැත්නම් කය කොටස් බෙදලා මම කියලා කෙනෙක් නැහැ කිව්වට ඒක නෙමෙයි බුදුන් වහන්සේගේ. මම යන මුලාව. ඒක බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ ඒ මොහොතේ හිතට එන දෙය සමග ඇලීමෙන් ගැටීමෙන් මම හැදෙනවායි කියලා. අන්න පෘථග්ජනයයි කියලා කියන්නේ හිතට එන දේ මම කොට ගත්ත මුලාව බොහෝ කල් භාවිතා කළ බැවින් එයින් මිදෙන්න බැරිකම. දැන් ඔහු සැප කැමැත්තෙක්. ධනයෙන් උගත්කමින් යාන වාහන වලින් අනිකුත් සැප සම්පත් වලින් ඔහු සියලු සැප ලැබෙයි කියලා හිතන් ඉන්නවා. සැප තියෙනවා. නමුත් ඒ ඉහළ සිට පහළට ධනවත්කමේ සිට දුප්පත්කම දක්වා, අරුමත්කමේ සිට විරූපීත්වය දක්වා, ගිහි සිට පැවිදි දක්වා, අවුරුදු 100 සිට 5 දක්වා ලෝකේ කොතන කොහේ හිටියත් අර ලෝක ස්වභාවයට වුණ දෙන්න වෙනවා. ඒක කලින් කලට ඒක ඉරියව් වෙනස් වෙනවා. ඒ කියන්නේ ලාභ සිදුවෙන කාරණා වෙනස් වෙනවා. වර්තමාන යුගයේ එක අභියෝග ටිකක්. තවත් යුගයක තවත් අභියෝග ටිකක්. තවත් යුගයක තවත් අභියෝග ටිකක්. උදාහරණයක් වශයෙන් ගනිමුකෝ අපි 89 කාලේ නම් තිබිච්ච අභියෝගය කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙයිද දන්නේ අරන් ගිහින් පුච්චනවා. 83 නම් තව එකක්. ඒක 2005 දක්වා 90 ගණන් වල නම්
පාරේ බැහැලා යන්න බෑ බෝම්බ පත්තු වෙනවා. 70 77 කාලේ නම් ආහාර පිළිබඳ ප්‍රශ්නයක් නැතිකම. ඒ වගේ එක එක කාලවලට එහෙම නැත්නම් 2004 3 නම් සුනාමි අර්බුදය. එහෙමත් නැත්නම් වර්තමානයේ නම් ඊට පස්සේ නම් මොකද්ද බෝම්බ ප්‍රහාරය. මාර්තු 18 22 බෝම්බ ප්‍රහාරය. වගේ කාරණා නැත්නම් ඒ වගේ එක එක කාලවලට එහෙම නැත්නම් තවත් ඒ වගේ අභියෝග. ඊට පස්ව මොකද්ද මේ උණ එහෙම නැත්නම් වෛරස් උණ පිළිබඳ ප්‍රශ්නය. දැන් ඊට පස්සේ ඒක නිසා හට වෙන ඊළඟ ප්‍රශ්න ටික විදුලිය කපීම, ඉන්ධන මිල ඉහළ යාම, එහෙම නැත්නම් තවත් ඒකට අදාළ බඩු මිල ඉහළ යාම. ඉතින් මේවට ආඩාපාලිකයක බැන බැන ඉන්න එක තමයි දවසේ මාතෘකාව. පුවත්පතත් මොනවා හරි එකක් උළුප්පල දක්වනවා දවසේ මාතෘකාව පුවත්පත විකුණ ගන්න. අපිත් ඕක අල්ලගෙන රැය වෙනකල් කතා කර ඉන්නවා. මේ සිදුවීම් එදත් අදත් ඉදිරියටත් මේ විදිහට හැමදාම යුද බිය, ගිනි බිය, ජල බිය, මේ කාරණා, ගම් වතුර බිය, මේ කාරණා හැමදාටම අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. මේවා නැතුව සිත සැනසෙල්ල ඉන්න ඕන කියලා උපකල්පනයක් හිතේ දුවනට ඉතිහාසය හොයලා බලන්න. හැමදාම කොහේ රටක යුද්ධයක්, හැමදාම ගම් වතුරක්, හැමදාම නියඟයක්, හැමදාම වර්ජනයක්, හැමදාම රජයේ පෙරලීමක්, හැමදාම රජයක් පත් කිරීමක්, හැමදාම ජයග්‍රහණයක්, හැමදාම පරාජයක් කොහේ හරි. මම මේක ටික මතක් කරේ මොකටද? ඒවා ලෝක ස්වභාවයන්. ඒ ලෝක ස්වභාවයේ දුක් ගෙනත් දෙන්නේ එහෙමනම්. එහෙනම් බුදුන් වහන්සේටත් ඒ ලෝක ස්වභාවයේ තිබුණ දුක් තියෙන්නේ නැතේ. දැන් අන්න ආර්ය මාර්ගයේ ගිහින් මේ ලෝක ස්වභාවයේදී නොසැලී ජීවත් වෙනවානේ. ඒක ලෝක ස්වභාවය විනාශ කිරීමද මානසික පරිවර්තනයක්ද? අන්න ඒ නිසා ඔබ ගත කරන ජීවිතේ ප්‍රමාණවත් ආදායමක්, ප්‍රමාණවත් වියදමක්, ප්‍රමාණවත් නිවාසයක්, ප්‍රමාණවත් වගකීම් ටිකක් ඔබේ තත්ත්වය අනුව සැකසෙන්න ඕන. කැම්බින් බැඳුම් පෙළඳින යාන වාහන, මව්පිය උපස්ථාන, උදරවණක බලාගෙන ආදී කොට ඇති වගකීම් ටිකක් තියෙනවා. මේක එහෙම එපා කියන්නේ නැහැ බුදුන් වහන්සේ. නමුත් කොතන කොහේ හිටියත් මෙන්න මේ කාරණා ටිකට මොහොන දෙන විට ඔබට ඇලීම නැත්නම් ගැටීම. එතකොට ඇලීමේදී ඇලීම නැති වෙන එක දුකක්, ගැටීමේදී ගැටීමම දුකක්. අන්න ලාභෝ අලාභෝ කියන කාරණාවේදී පෘථග්ජන පුද්ගලයාට ලාභය ඇලීමෙන් මම බවට පත් වෙනවා. අලාභය ගැටීමෙන් මම බවට පත් වෙනවා. අලාභය එනවට අකමැති. දැන් අපි කියමුකෝ මෙහෙම එළවලු මිල ඉහළ යනවා. දැන් රජය වෙනුම් අහනවා පාරිභෝගිකයින් එන්න. හැබැයි එළවලු ඉහළ යන එක ගොවි මහත්තයෝ සතුටු වෙනවා. එළවලු පහළ බහිනවා. දැන් ගොවි මේ පාරිභෝගිකව සතුටු වෙනවා. ගොවි මහත්තයෝ අට්ටක පොළවේ ගහනවා. අර තරාදී එක පැත්තක් ඉහළ යනකොට අනිත් පැත්ත පාත් වෙන එක නවත්තන්න බෑනේ. ඒ වගේ අනිත් කාරණාත් එහෙම තමයි. තෙල් මිල ගත්තාමත් බොහොම ලේසි තේරුම් ගන්න. 2020 මාර්තු 10 වෙනකොට තෙල් මිල මේ වගේ හතරෙන් එකක් විතර පල්ලෙහා. එනමුත් ඒකේ සහනේ අපට හිමි වුණෙත් නැහැ ඇත්තටම කියනවා නම්. දැන් අසහනේ නම් අපට හිමි වෙනවා. මොකද රජේ බර දරන්නේ නැති නිසා. ලාභේ නම් රජේ විඳගත්තා. අලාභේ රජේ විඳගන්නේ අපට පටවනවා. අපි කරන්න කියන්නේ. නමුත් අපට හිතන්න බැරි මට්ටමට අහසට මේ දේවල් මෙහෙලා දැන් ඉතින් මේවා අපට ලේ රත් වෙන කාරණා. පත් කරපු ආණ්ඩුවේ වැරදි කියන්නේ ඒක එලවන්න හිතෙන්න මිනිස්සෙන්ට. මගේ අත්දැකීම නම් 70 විසිට මට මතක තියෙන විදිහට 65 ඉඳන්ත් මතකයි. මේකට ආණ්ඩු මාරුව පිළීමක් වශයෙන් මම දකින්නේ නැහැ. මතක තියාගන්න. ඒක ඉතින් කබලෙන් ලිපට ලිපෙන් කබලට තමයි. හැමදාමත් මම දැක්කේ. ඒ නිසා මේ මිනිස් මනසේ පරිවර්තනයකින් මේ අලාභය, දූෂණය, නාස්තිය, විනාශය මෙන්න මේවා පාලනය කරගන්න පුළුවන් නම් එතකොට මිනිසුන් ඒ ගැන හිතන්න වෙනවා ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව. ඒකයි විකල්ප ක්‍රම හොයන්න ඕන කියලා කියන්නේ. දිනින් දින
අල්ලසර දූකතමට හොරකමට ගසාකාන්ට හුරුණා වූ පැලැන්ති ආත්මාර්ථය සඳහා මේවා පාවිච්චි කරනවා. අපි කබලින් ලිපට වැටෙනවා. මේ ලෝකෙ තමයි ජීවත් වෙන්නලා තිබෙන්නේ. අපිට මේක තනියෙන් කරන්න පුළුවන් විප්ලවයකුත් නෙවෙයි. එහෙනම් ඊට පස්සේ බුදු සමයෙන් පෙන්වන කාරණයක් තිබෙනවා. මේ පෘථග්ජන භාවය තුළ මේවා බාරගත්තාම නේ දුක තියෙන්නේ. සාමාන්‍යයෙන් කියමනේ මටමමයි වෙන්නේ කියලා කීමනක් ඔය තියෙන්නේ. අන්න ඒ වගේ ඒ මටම කොට ගැනීම තමයි පෘථග්ජන භාවය කියන්නේ. එතකොට ඒකේ කම්පාව තමයි දුක කියනටලෝ දහමේ කම්පාව කියලා කියන්නේ. අන්න අපිට තේරෙන්න වෙනවා අපේ නම් මේ ලෝකේ මේ තත්ත්වයන් තේරුම් ගත්තේ නැතුව සල්ලි තිබුණොත්, ගෙවල් දොරවල් තිබුණොත්, රැකියාවක් තිබුණොත් සැපතියි කියලා හිතනවා නම් ඒක මෙරුඟක් පසුපස යාමක්. මන්දයත් ලෝකේ එහෙම තියන අය ඇති කියලා නතර වෙනෙත් නැහැ. ඔවුන්ගේ ජීවිත පරිපූර්ණව ජීවිත අවසානය වුණෙත් නැහැ. ඔවුන්ට තවත් අපතෘප්තිය තියෙනවා. ලබාගත් දේවල් වලට එහා ඒවා එක එක හොයන පැති තියෙනවා. ධනය, කුලය, නිලය, බලය හැම දෙයක්ම ඉස්සරහට හොයනවා කියලා කියනවානේ. ඇති වෙන්නේ නැහැ ඊළඟ එකක් හොයනවා කියලා තියෙනවා. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා හොයන්න ගොස් අර කාන්තාරයකට ගිහින් යන්නේන මන් නැතුව අතරමං වෙනවා වගේ සසර කතරට වැටෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ලබාගත් ජීවිතේ ජීවිත අවසාන වෙන්න පෙර කැම්බීම් ඇඳුම් පැළඳුම් සපුරාගෙන ජීවිතේ කුමක්දයි ගැඹුරින් හදාරපුවම නොසයූ පැත්තක් හම්බ වෙනවා. අනේක තේරුම් ගන්න වෙනවා. එමනම් මේවා සම්බන්ධයෙන් මොකද්ද බුදුන් වහන්සේ වදාarලා තිබෙන්නේ? ඒතේ මේවා හැමදාම එක පැත්තක හොඳ පැත්තේ හතර විතරක් තියාගන්න බෑ. විපරිණාම ධම්මා වෙනස් වෙනවා. සදාකාලික නෑ අසස්සතෝ. සස්සතෝ කියන්නේ සදාකාලිකයි කියලා. මිනිසුන් හමුවේදී මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. විපරිණාම ධර්ම සදාකාලික නැහැ. නමුත් ඔබ ලාභය ස්ථාවර කරගන්න, ප්‍රශංසාව ස්ථාවර කරගන්න, යස ස්ථාවර කරගන්න, සැප ස්ථාවර කරගන්න නොනවතින අරගලයක යොත් වෙලා ඉන්නවා. නැති වෙනකොට ඒවා ඊට පස්සේ කවුරු හරි අර වැරදිකාරයෙක් හොයා ගන්නවා. කවුරු හරි වැරදිකාරයෙකුට දොස් පාරනවා අපි නෙමෙයි ඒක කළේ කියලා. මෙන්න මේ ජීවිතයේ තේරුම් ගන්න මේ පෘථග්ජන ජීවිතයේ දුකයි. සිවුරේ හිටියත්, කැලේ හිටියත්, ගෙදර හිටියත්, පන්තලේ හිටියත්, ස්ත්‍රී භාවයේ හිටියත් පෘථග්ජන ජීවිතය තමයි අර ලෝකෙ සිදුවෙන දේවල් බාර අරගෙන විඳවන්නේ. ගිහි ජීවිතයේ ආර්ය මාර්ගය යනවා කියන එකේ තේරුම එහෙමනම් මේ චින්තනය වෙනස් කරගන්නවා. පැවිදි ජීවිතෙත් එහෙමයි චින්තනය වෙනස් කරගන්නවා. ඒකට අපි පිළිබඳව වෙනත් දැක්මක් ඇති කරගන්න ඕනේ. දැන් අපි පිළිබඳ අපට තියෙන දැක්ම තමයි මව කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙන කෙනෙක් මේකේ ඉන්නවා. එයා තමයි පරලෝ යන්නේ කියලා තමයි හිතන්නේ. එතකොට එයා තමයි මම කියන්නේ කියලා අප හිතන්නේ. ඔබ කවුද ඇහුවොත් මම අහවලා කියලා කියන්නේ කයටනේ. නමුත් තථාගතයන් වහන්සේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමාරස්ස කියලා තියෙන එකේ තේරුම ජීවිතයට එකපාරක් මමත්වෙන් ගන්නවා කියන එක නෙමෙයි. ඒ මොහොතට එන දේ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් සිදුවෙන දේ මඤ්ඤමානය. අර බද්දෝමාරස්ස කියන එකේ තේරුම දුක් වලට හේතු අපි හදා ගන්නවායි කියන එක. මෙන්න මෙහෙම පෘථග්ජන ස්වභාවයේ ඉන්න පුද්ගලයා අනුසෝතගාමී ප්‍රතිපදාවකට නැත්නම් යන පැත්තට යන බුදුන් වහන්සේ වදාළ පරිදි නම් බාහිර වශයෙන් රූප ලක්ෂණයන්ගෙන් ධනයන්ගෙන් ඒ වගේ දියුණු වුණාට නිවාස වලින් යාන වාහන පහසුකම් වලින් අභ්‍යන්තරයේ පිරිහෙමින් ඉන්නවා. අනේ අභ්‍යන්තර පරිහානිය තමයි පෘථග්ජන භාවයේ ලක්ෂණය කියලා කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව. කුමක්ද අභ්‍යන්තර පරිහානිය? අනේ අභ්‍යන්තර පරිහානිය පෘථග්ජන භාවයේ සමග බැඳී යනවා. දැන් ආර්ය මාර්ගයට යාමේදී මේ පරිහානිය වළක්වාගෙන අපරිහානිය පැත්තට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා ත්‍රිපිටකය තුළ පවතිනවා මේ මාර්ග දෙකම පරිහාන ධම්මං හෝ දේසිස්සාමි අපරිහාන ධම්මංච. දැන් මම මේක හිතාමතාම වික්කවේ කියන වචනේ අතහැරියා. මොකද හාමුදුරුවන්ට බණ කියනවා නෙමෙයි මම තවත් සමාජයට බණ කියනවානේ. බුදුන් වහන්සේ නම් ඒ ආමන්ත්‍රණය හාමුදුරුවන්ට කරපු දෙයක්.
ඒක හාමුදුරුවෝ සඳහා විතරයි කියලා සීමා කරන්නේ නැතුව ඕනෑම කෙනෙක් පරිහාන ධම්මං තමන් ළඟ සිදු වෙන්නේ කොහොමද? අන්න ගිහි ජීවිතයේ දුකටපත් වෙන ආකාරයක පෙන්වන්නේ. ඔබට අපරිහාන ධම්මං අයින් කරගන්න එකතු වෙන්න පුළුවන් නම් ගිහි ජීවිතයේ දුකින් මිදෙන ආකාරය. මේක දුකටපත් වීම දුකින් මිදීම කියන කාරණය තුලින් ගන්න. එහෙනම් මේ එදත් අදත් ඉදිරියටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව බුදුපසේ බුදු මහරහත් කියන ભેදයෙන්තරව ලෝක ස්වභාවයේ තිබෙන්නා වූ පෙරලෙන ස්වභාවයෙන් ඇතිවෙන්නා වූ බලපෑමට අසු වෙන්නේ පෘථග්ජනයා. පෙරලෙන ස්වභාවය ලෝකෙ තියෙන එකක්. පෙරලෙන සුළු ස්වභාවය වෙනයි බලපෑමට හසු වීමවත් බාර ගැනීම වෙනයි. මෙන්න මෙතන හොඳට නිරීක්ෂණය කරගන්න. අන්න එතකොට බලපෑමෙන් බාර ගැනීමෙන් බාර ගන්නා සැදේ. ඒක අපි අතින් සිදුවෙන වරද. බුදු පියාණන් වහන්සේගේ මෙතන ඛණ්ඩනය කරනු ලබන්නේ බලපෑම නවත්තන එක නෙවෙයි, බාර ගැනීම නවත්තන එක. බාර ගැනීමෙන් බාර ගන්නා සැදේ. නමුත් බාර ගැනීමම කියන්නේ මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම කොට ගැනීම. ඔය මගේ ආත්ම සහ නිත්‍ය සුඛාත්ම කියන එක දෙකක් කොට හිතන්න එපා. ඒක එකක් කරගන්න බැරි වෙන එක තමයි මේ සමාජයේ තියෙන අවුල. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ කායට නෙමෙයි. ඒ මොහොතට ආපු හැඟීමට. ඒ මගේ ආත්මය. අන්නේ මගේ ආත්ම කියන අර ආත්ම පදේ වගේ මේකේ නිත්‍ය සුඛාත්ම කියලා තියෙන්නේ. අන්න එහෙම ගැලපෙන්නේ ඒක. එතකොට අන්න ගිහියා නැත්තම් පෘථග්ජනයා කියන්නේ නිත්‍ය සුඛාත්මයේ ජීවන දර්ශනය කරගත්ත කෙනා. ඒකනේ දුක තියෙන්නේ. ආර්ය මාර්ගය යනවා කියන එකේ තේරුම නම් බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙත මේ දුකින් මිදීම සහ අනුගමනය කරනවායි කියන එක. ඉතින් එතකොට මේ මම සඳහා මම ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කරන ආකාරයෙන් අපිට ඇහැට නොපෙනෙන දර්ශනයක් අපි ඇති කරගන්න ඕන. මම පිළිබඳව. එතකොට මම යන්න අකුරු දෙකට අයිතියක් හරි කෙස්ලොම් නියදත් වලට අයිති දෙයක් හරි නොව ඒ මොහොතේ උපදින හැඟීම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් උපදින්න පුළුවනි. අපි ගත්ත දර්ශනයට අනුව නම් ලාභය අලාභය සැප දුක් නින්දා සංසය අවසායසින් එකක් වෙන්න පුළුවනි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙහෙම මරණයක් සිදු වෙනවා ගෙදරක. එතකොට දැන් ඒක පිළිබඳව වැඩියෙන්ම දුක තියෙන්නේ සමීපතම ඥාතීන්ට. අසල්වාසීනුත් උදව් කරනවා. ඒගොල්ලෝ අඬන්නේ නැහැ, hina වෙනවා. දැන් මරණයම නම් දුක් ගෙනත් දෙන්නේ ඔක්කොටම එක සමාන දුකක් ගෙනත් දෙන්නේ නැතයි. මරණය නෙමෙයි අර තමන්ගේ කට ගත්තා වූ පෘථග්ජන බැඳීමයි දුක් ගෙනත් දුන්නේ. අල්ලපනියසේ මරණයක් සිදු වුණාම ඕගොල්ලෝ hina වෙලා උදව් කරයි, ඒගොල්ලෝ අඬයි. එතකොට ඒ කුමක් නිසාද? ඒ බුදු පියාණන් වහන්සේ වදාරන්නේ රතුයිර පැනලා බැඳීමක් ඇති කරගත්ත බැවින්. ලෙන්ගතුකම සෙනෙහස අතහරින්න කියලා නෙමෙයි මේක තේරුම් ගන්න වෙනවා. ලෙන්ගතුකම සෙනෙහස තියෙන්න වෙනවා ලෝකේ. නමුත් ඒ උදාහරණයක් අපි ගත්තේ එකම දෙය දෙන්නෙකුට දෙවිදිහක්. අර එළවලු ඉහළ පහළ යාමත් බලන්නකො. ඉහළ යාම වෙලෙන්දාට ලාභයට කාරණයක්. ඉහළ යාම පාරිභෝගිකයාට අලාභයට කාරණයක්. ඉතින් මේ තරාදියට වරදානකොට අනිත් පැත්ත ඉහළ යන එක නවත්තන්න බෑ වගේ, එක පැත්තට වාසි වෙනකොට අනිත් පැත්ත අවාසි වෙන එක නවත්තන්න පුළුවන්. ඔය පසුගිය කාලේ මට මතකයි 360යි 50යි කියනවා. එතකොට ඔන්න මේ නිෂ්පාදකයාට වාසිය ඇති. නමුත් පාරිභෝගිකයාට ග්‍රෑම් 50 ගන්න වෙලා තිබුණා. තව ටිකක් කාලයක් යනකොට 75ට බහිනවා ආයේ. දැන් අන්න මේගොල්ලොන්ට ගන්න පුළුවන්, අරගොල්ලොන්ට දැන් එතරම්ම ලාභ නැහැ. ඔතෝය දැන ගොවි තැන මොකද්ද වචනයක් තියෙන නොදැන වෙනදාම දුන්නම දැන මොකක් කියවනක් තියෙනවා. කොහොමත් මේක මේ ස්වභාවය දැනගත්තම ඒ ව්‍යාපාරික අවස්ථාවලදී ඔබේ කටයුතු වලදී ලාභයක් වෙන්න පුළුවනි, අලාභයක් වෙන්න පුළුවනි.
ඉතින් අලාභයේදී නොසැලී කරගෙන යාමටත් ඒක කැපෙන්න ලාභයේදී ලැබෙන බවටත් අපි උපදෙස් දීපු අයම මේ අනුගමනය කරන බව අපි දන්නවා. නමුත් එහෙම බලන්න පුරුදුුනේ නෑ, සැලෙන්න පුරුදුුනේ. අලාභයේදී කාට හරි බනිනවා. අවුවට හරි වැස්සට හරි බනිනවා. නැත්නම් ඉඩෝරයට හරි. ලාභයේදී උද්දාමයටපත් වෙනවා. මෙන්න මේ දෙකම එකේ කාසිය දෙපැත්ත වගේ. එතකොට මෙන්න මෙතන මේ සිද්ධියට ඇති කරගන්නා වූ ඇලීම ගැටීමට තමයි බුදුන් වහන්සේ මම කියලා කියන්නේ. ලෝකෙ වෙනයි, ඇලීම ගැටීම වෙනයි. ලෝකෙ වෙනයි, ඇලීම ගැටීම පෘථග්ජනයාගේ වැඩක්. ලෝකෙ වෙනයි, ඇලීම ගැටීමෙන් ඉවත් වීම ලෝකෝත්තර වීම. ලෝකෙ වෙනයි, ලෝකෙ සමග ඇලීම ගැටීම ලෞකිකය. ලෞකික සැප තුළ ටිකක් සැප, දුක් ගොඩක්. ලෝකෝත්තර සැප තුළ ලෞකික සුවයක් තියෙනවා, ලෝකෝත්තර සුවයක් තියෙනවා. අලෞකික සුවය අහිමි වෙන්නේ එහෙම නැහැ. ඒ නිසා මේ පරිවර්තනය අපි ඇති කරගන්නේ කොහොමද? මේ පරිවර්තනය සඳහා ජීවිතේ එකක් වශයෙන් අරන් බෑ. අවුරුද්දට එක සැරයක් වශයෙන් අරන් බෑ. අපේ ජීවිතේ ගෙවෙන්නේ මොහොතක් පාසා කියලා තේරුම් ගන්න වෙනවා. ඒ මොහොතේ ජීවිතේ අපි ඉන්නේ කොහේ හිටියත් අරමුණක් උඩ කියලා තේරුම් ගන්න වෙනවා. නිවසේ හිටියත්, බහමග හිටියත්, බංකුවක හිටියත්, ගුවන් යානක හිටියත් ඒ ඉන්න එක නෙමෙයි මම කියන්නේ. ඒ මොහොතේ Taman ජීවත් වෙන අරමුණ. වෙන මේ අරමුණ සම්බන්ධයෙන් තමයි තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නලා තින්නේ. හැමෝටම ඒ අරමුණේදී පොදු ඒකකයක් විස්තර කරනවා. අන්න ඒක නොදන්නාකම පෘථග්ජන භාවය කියලා කියනවා. අසොතා පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරිස් ධම්මේ ආකෝවිදෝ අරිස් ධම්මේ ආවිනීතෝ. දක්ෂ වෙන්නේ ආර්ය හික්මීම නැහැ. ඉතින් ආර්ය හික්මීම නැත්නම් අනාර්ය හික්මීමේ දුක තියෙනවා. දානේ හෝ සීනේ හෝ ශික්ෂා සමාදානයේ විපාකයේ තිබුණට අර අනාර්ය භාවයේ දුක තියෙනවා. ඒක තමයි ඔය බොහෝ පින්කම් කරන අය මෙතරම් පින්කම් කරලත් අපිට කිසි දැනසීමක් නැහැ නේ කියලා කියන්නේ. පින්කම් විපාක මෙලොව පරලොව වශයෙන් තියේවි. නමුත් අර ලෝභය, ද්වේෂය, මෝහය වැඩුණ එකේ පීඩනය. ඒක තමයි අර කිසි දැනසීමක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා අපි දුකටපත් කරන්නේ ලෝකයේද අප ළඟ වර්ධනය වෙන්නා වූ දුර්වලකමක්ද කියන කාරණාව සමීක්ෂණය කරලා පරිේෂණය කරලා බණ අහලා තේරුම් ගන්න. ඔබ හිතන විදිහට නම් ලෝකේ කාරණා අපට දුක් ගෙනත් දෙනවා. එහෙනම් ඉතින් බුදුවරයෙකුට බුදු වෙලාවත් නිදහසේ ඉන්න හම්බ වෙන්නේ නැහැ නේ. නම් බුදුවරු පැහැදිලි කරන්නේ චිත්තං අස්සන කම්පති පුට්ටස්ස ලෝක ධම්මෙහි. ලෝක ධර්මයේ තර්ජනය කරනවා, නමුත් කම්පනයක් නැහැ. කම්පනයක් නැත්තේ අලෝක ධර්මයේ නැත නිසාද? බාර ගැනීමක් නැත නිසාද? ලෝක ධර්මයේ බාර ගැනීම මමයි. ලෝක ධර්මයේ බාර නොගැනීම මම නැති විට. මම නෑ කියන්නේ කය නෑ නෙවෙයිනේ එතකොට. අර මමත්වෙන් නොගැනීම කියන කාරණේ මොකද්ද? ඔබට ගලප ගන්න පුළුවන් නේද මමත්වෙන් ගැනීමට නිත්සුකාත්ම කියලා කියන්නේ? මමත්වෙන් නොගැනීමට අනිදුක්ඛානාත්ම කියලා කියන්නේ කියලා. අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න පොඩ්ඩක්. එතකොට මා දකින්නවා තම තමන් ඉන්න ප්‍රදේශයේ තම තමන්ට තියෙන දක්ෂකම් අනුව තම තමන්ට තියෙන පහසුකම් අනුව යම් වෘත්තියක නිලෙන්න වෙනවා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස බේත්, මව්පිය යුතුකම්, දූ දරුවෝ යුතුකම් මේ සියල්ල මේ මනුස්ස ලෝකේ තියෙන්න ඕන. මානසික ස්වභාවයෙන් තියෙන්න වෙනවා. නමුත් ඔය අතරම තමයි අර බුදුන් වහන්සේ පැහැදිලි කළ පෘථග්ජන භාවය තුළ පවතිනා වූ පීඩනය එන්නේ. ඒ මොනවා නිසාද? අන්න ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නකොට බුදුන් වහන්සේ වදාරනවා ඕනෑම කෙනෙක් තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ළමා කාලේ පටන් රෝපණය වී පෝෂණය වී වර්ධනය වෙන්නා වූ දුගති ලක්ෂණ කීපයක් තියෙනවායි කියලා. ඒවා මුල් කොට ගන්නවා මුල් වශයෙන් ලෝභ, දේශ, මෝහ කියලා. තව ටිකක් එහාට එක ගන්නවා කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විහිංසාව විතරකේ කියලා. මෙන්න මේ තුන බලවත් වීමයි දුක කියලා තේරුම් ගන්න පුළුවන් නම්, බලවත් වීම අපි අතින් සිදුවන ප්‍රමාදයක්, වරදක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න පෘථග්ජන භාවයේ තේරුම් ගැනීමයි. නමුත් කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න පුළුවන් වගේ, ඉහළ ගියොත් පහළ එනවා වගේ, තරාදිය දෙපැත්ත වගේ මේක මේ සිද්ධියෙත් ආරෝහණ අවරෝහණ දෙපැත්තක් තියෙනවා.
නමුත් බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ මිනිස්සුන්ට තියෙන ආරෝහණය විතරයි. අර කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක ආරෝහණය. ආර්ය මාර්ගයේ තමයි ආරෝහණය තියෙන්නේ. පහළට බස්සන එක. අන්න ගිහි ජීවිතය තුළ ඉඳමින් එහෙමනම් මේ පහළට ඉහළට නැගීම වෙනුවට මේ ඇලෙන කරුණු සංඛ්‍යාව අඩු කරගෙන යන පාරක ගත්තාම ඒක තමයි ගිහි ජීවිතය තුළ ආර්ය මාර්ගය කියන්නේ. එතකොට කොහොමද මේක මේ ත්‍රිපිටක ග්‍රන්ථවල සූත්‍ර තුළ පැහැදිලි කරන්නේ? අන්න ඒ සංකෝ විසාකේ සතම් ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි. අර ප්‍රියානි කියන්නේ ඇලෙන කරුණු. නැති වෙනකොට එහෙනම් දුක් 100ක් එනවා. එතන ප්‍රියානි කියන්නේ ප්‍රිය පැත්තක් පිළිබඳ ඒ සූත්‍රයේ තියෙන නිසා අප්‍රිය කරුණ නම් ඒ ගැටෙනකොටම තව 100ක් එනවා. දැන් ඒ 100 උපදිනකොට ගෙනාවද 100 හැමෝටම සාධාරණයිද? නෑ, ළමා කාලේ පටන් ටික ටික ඉහළ යන්නේ. අන්න ඒ නිසා වයසට ගියාපම කෙලෙස් ප්‍රමාණය වැඩි සංසිඳවන්න. තරුණ වයසෙන් භාගයයි මැදිවියේදී. තරුණ වයසේ දෙයිනුත් භාගයයි. මෙතනින්ම ජීවිතය වෙනස් කරගන්න පුළුවන් නම් අර විඳවන යන මාර්ගයේ අවසානයේ අවාසනාවන්ත මරණය වෙනුවට ජීවිතේ අන්න ගිහි ජීවිතයේ ආර්ය මාර්ගයේ ගිහින් ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ඇලෙන කරුණු සංඛ්‍යාව ඉහළ දම්මා ගන්න එක පෘථග්ජන භාවයයි. ස්ත්‍රී හෝ පුරුෂ, ගිහි හෝ පැවිදි. ඒ ඇසෙන් නෙමෙයි මම බලන්නේ. ඒ සංඛ්‍යාව අවරෝහණ ක්‍රමයට පහළට හරවා ගන්න එක ආර්ය මාර්ගයයි. මේක ත්‍රිපිටකයේ කොහොමද සඳහන් කරන්නේ? අනුසෝතගාමී, යන පැත්තට යන, කුණු එකතු කරන, දුක් වැඩි කරන. පෘථග්ජනයා කියන්නේ ඒක. පටිසෝතගාමී, කුණු අස් කරගෙන යන. ආර්යයි කියන්නේ ඒක. දැන් එතකොට ඔබ එකතු කරන්නේද අඩු කරන්නේද? දුක් වලට හේතු එකතු කරන්නේද අඩු කරන්නේද? මේ පිළිබඳව ඔබට මේ අවබෝධයක් තියෙන්න වෙනවා. අනේ එතකොට මේ සඳහා වෙනම තෝරාගත්ත ස්ථානයක් සෝසේ ඉන්න. එහෙම නැත්නම් මේ ටික අයින් කරන්න වෙනම වෙලාවක්. ඒ කියන කාරණා මේ ත්‍රිපිටකයට අනුව මිත්‍යා මත බවට පත් වෙනවා. මොකද අවදි වූ තැන් පටන් ළමා කාලේ පටන් නිින්ද ගිය ඇරුණාම අනිත් හැම මොහොතේදීම වැඩෙන්න වෙලාවක් තිබුණේ නැහැ. හැමදාම වැඩුණේ වර්තමානයේ. ඉරාවුව පායාපු අවදි වුණ අද දවසේ කටයුතු වලදී උදේ නම් උදේ, දවල් නම් දවල්, හවන නම් හවස, හැන්දෑව නම් හැන්දෑව වැඩෙන්නේ ඒ වෙලාවෙමයි. ඊළඟ දවසෙත් ආයෙත් උදේ දවල් හවස එනකොට එහෙනම් වැඩෙන එක ප්‍රහාණය කරගන්නත් ඕනේ අර වෙලාවෙමයි. ඒකයි මම අහන්නේ වැඩෙන්න වෙලාවක් තිබුණ නැත්නම් ප්‍රහාණය කරන්න මොකටද වෙලාවක් ඉල්ලන්නේ කියලා. සමාජයේ වෙලාවක් ඉල්ලනවා. වෙනම තෝරාගත්ත දවසක්, තෝරාගත්ත පැය කීපයක්, තෝරාගත් ওই විදිහට ඉල්ලනවා. එසා මේවා සම්බන්ධයෙන් ලෝකයේ තිබුණා වූ වෙනත් කලාවල් තියෙනවා. බුදුන් වහන්සේගේ මිදීමේ විශිෂ්ට කලාව වෙනුවට මගහැර යාමේ කලාවල් තියෙනවා. ඒක මිනිසා බුදුන්වරේ පහළ නොවන නිසා ඒට අකමැති බැවින් ගැලවීමට හොදාගත්ත ව්‍යාජ උපක්‍රම, වැරදි උපක්‍රම. ඒකෙදි තේරුම් ගන්න ඕනේ මේවා ලෝකෙ තිබුණාට අපේ සිතට ආවොත් තමයි මේ දුක දැනෙන්නේ කියලා. ඉන් සිත මත් කරගත්තාම මත්පැන් පානය කරලා එන්නේ නැහැ විකෘති වෙලා. එතකොටත් දැනෙන්නේ නැහැ. නරකම මගහැරීමේ කලාව. තවත් සිතට වෙන දෙයක් පුරුදු කරගත්තොත් අරවා එන්නේ නැහැ. සිතේ නැති විට දැනෙන්නේ නැහැ. සිතේ නැති විට කෙනකේ තේරුම එන්න හේතු නැති වෙලා නෙමෙයි, සිතේ වෙන දෙයක් රජ කරනවා. එතකොට ඒක තුල අරවැය තියෙන දුක නැති එකට මේකට ඇලෙනවා. මේක තමයි සෝවාන් වීම, නිවන, සමාධිය නැත්තම් නිවන කියලා. නමුත් අර චිත්තාභ්‍යන්තරේ පවතින හේතු එහෙමමයි. එඳ දුකට හේතුව තණ්හාවේ, තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත. අන්නර තණ්හාව කියන වචනෙන් පදන දේ තමන්ට දුක් උපදින්න තියෙන ආ වූ හේතු. ඒවා අම්මා හැදුවේ නෑ, තාත්තා හැදුවේ නෑ, බුදුන් වහන්සේ හැදුවේ නෑ. තමන් පෞද්ගලිකව උත්සන්න කරගත්ත මෝඩකම.
දැන් ඔබට මොකද්ද තේරෙන්න ඕන පෘථග්ජනයෙක් සඳහා ආර්ය ශ්‍රාවකයෙක් වීම සඳහා? මගේ ඔබගේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව, ජාතික ජාත්‍යන්තර ભેදයෙන් තොරව, ආගම් ભેදයකින් තොරව මිනිසාට වර්තමාන මොහොතේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් එකකින් සිතක් ඉපදීම යනවා. කල්පනාවේදී කල්පනා සිතක් ඉපදීම යනවා. සිහිනදී සිහින සිතක් ඉපදීම යනවා. ඒකට ආවුස නැහැ. ඒක ඇවිදින් යන්න ඇවිත් ඉන්නේ. මෙන්න මේක තුළ තමයි අපි මේ ජීවිතය හඳුනා ගන්න වෙන්නේ. මේක පොදුවේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාරන ආකාරයේ තේරුම් ගැනීම තමයි මේ අසුතවත් පෘථග්ජන භාවයෙන් සුතවත් අරිය ශ්‍රාවකයා වීමට සඳහා සුදුසුයි කියලා සංයුත්ත නිකායේ කන්දක වගේ පෙන්වන්නේ. ඒකේ අසුත පෘථග්ජනයා ගැන කතා කරනවා රූපය මමය, මම රූපේ, රූපය තුළ මායතල, මාතල රූපය. වේදනාව මමය, මම වේදනාවේ, වේදනාව තුළ මායත, මාතල වේදනාව ඇත. සංඥාව, සංකාරය, විඥානය. අර ඒ ආපු හැඟීමට නමක් මේ රූපය කියන්නේ, අරමුණට නමක් ශරීරයේ හෝ පඨවි ආපෝ තේජෝ කියලා ගත්ත බුද්ධ ආගමෙන් නිදහස් වෙන්න. ඒක රටේ තාමත් තියෙනවා. ඒක පිළිගන්න අයත් ඉන්නවා. ඒක හරි අපි අර්ධි කියනත් මේ සමාජයේ ඉන්නවා. ඒකට ඔබට අයිති දෙයක්. තේරුම් ගැනීම. වේදනාව කියන්නේ විඳිනවා කියන එකනේ. ඒක ද්‍රව්‍ය නෙවෙයිනේ. ඒක චෛතසිකයක් නේ. සංඥාව කියන්නේ චෛතසිකයක් නේ. එතකොට මම කියන්නේ පඨවි ආපෝ තේජෝ නෙවෙයිනේ. සංඥාව මම, සංඛාරය මම කියන්නේ විඥානය. ඒකට එන දේ සමග ඇලීමට කියන නමක් නේ. නමුත් වේදනා, සංඥා, සංකාර, විඥාන හටගත්තේ රූප මුල් කොටගෙන බව විදර්ශනා කරලා නැත්නම් විමර්ශනය කරලා තේරුම් ගන්න. වේදනා, සංඥා, සංකාර, විඥාන කරන්නේ රූපයක් මුල් කොටගෙන බව. ඇසේ නම් රූප රූපය මුල් කොටගෙන, කනේ නම් ශබ්ද රූපය මුල් කොටගෙන කියන එක. එතකොට අන්න අපිට පිළිගන්න වෙනවා අපිට පංචස්කන්ධ සමූහයක් හට ගන්නවා. අතරක් නැතුව. අතරක් නැතුව බල්බල් ගොඩාක් මේ සම්බන්ධ කරලා තමයි දිගට එකට ඇදල්නවා වගේ, නැත්නම් එකින් එක දිගටම ඇවිලෙනවා වගේ ස්කන්ධ පහෙන් පහට ගමනක් මරණය. ඒකට ආපු එකේ මොකද්ද තියෙන්නේ? ඒ රූපේ මම කියන එකේ මොකද්ද තියෙන්නේ? වේදනාව මම කියන එකේ මොකද්ද තිබෙන්නේ? ඒ මොහොතට තියෙන එකක් නේ මම කියන්නේ. ඒ මම ඇලීමට ගැටීමට නමක් නේ මුලාවට. එතකොට මම යනු කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ හිංසා විතර්කය නේ. මේ තුන බලවත් වීම ජීවිතයේ ඔබට හොරෙන් සිදුවෙන පරිහානියනේ. ලදරුවට වඩා තරුණයා, තරුණයට වඩා මැදි වී කෙනා දුකටපත් වෙන්නේ මේ තුන බලවත් වීම නිසානේ. ඔබට තේරුම් ගන්න පුළුවන් මේක. මෙන්න මේ කාරණේදී කොතනක ජීවත් වුණත් මේ පිළිබඳ අවබෝධය අවශ්‍යයි. මඤ්ඤමානය කියන කතාව. මඤ්ඤමානය කය මමත්වෙන් ගැනීම නෙවෙයි. ඒ මොහොතට ආපු දේ කය ගැන දන්නෙත් අරමුණෙන්. අම්මා ගැන දන්නෙත් අරමුණෙන්. ලාභය ගැන දන්නෙත් අරමුණෙන්. පරාජය ගැන දන්නෙත් අරමුණෙන්. අර අරමුණට නෙන්නේ. රූපේ දන්නේ ඇහි අරමුණෙන්, ශබ්දේ දන්නේ කනේ අරමුණෙන්. නාසය ගන්ධය. ඒ අරමුණ සම්බන්ධ කතාවක් නෙමෙයි. අර ඒතන් කියන්නේ ඒකට. එතකොට පෘථග්ජනයා ළඟ තියෙන බුදුන් වහන්සේ වදාරනවා ඒතන් මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තම්, මෙන්න දුකට ඇති වෙන පාර. මේක තේරුම් ගත්තේ නැතුව ඔබ මල් පූජා කරයි, වන්දනායයි, චෛත්‍ය හදයි, මව්පියන්ට උපස්ථාන කරයි, මත්පැන් පානෙන් වළකි. ඒවට විපාක තියෙනවා. නමුත් අර ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගැනීම කියන එක අරව හරහා ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඒක පව හරහා ක්‍රියාත්මක වෙනවා. පළමුව පෘථග්ජන නම් දෙවනුව පින හරහා ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනුව ධානය හරහා ක්‍රියාත්මක වෙනවා. පව හරහා පින හරහා ක්‍රියාත්මක කොට පාමරාග ව්‍යාපාද කියනවා. ධාන හරහා ක්‍රියාත්මක කොට වර්ග දෙකක් රූප රාග අරූප රාග කියනවා. අර බැඳීමට නමක් මමත්වෙන් ගැනීමට. ඒ හරිය අපට අවශ්‍ය නැහැ. දැන් මෙන්න මේ දර්ශනයේ වැරද්ද නේද මේ? එතකොට මේ ලෝකේ කාරණා අර අපි කියන්නේ සාමාන්‍යයෙන් ගම්මද විවාහරේ කැලේ ඉන්න සර්පයෝ ඇඟ ඇතුළට දා ගන්නවා. දැන් දාගත්ත නිසානේ කනෝ කියලා කෑ ගහන්න වෙන්නේ. ලාභය, අලාභය, සැප දුක නින්දා ප්‍රශංසා ලෝකේ අපි මම කොට ගත්ත එක තමයි සර්පයෝ ඇඟ ඇතුළට දාගත්තාම. දැන් මම කොට ගත්තාම රිදෙනවා.
දැන් බුදුන් වහන්සේ කරේ ලාභය අලාභය නවත්තන එකද? අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝද? මමත්වෙන් නොගැනීමෙන් මිදෙනවා කියලා නේද? ආර්ය මාර්ගයේ මමත්වෙන් ගැනීම වෙනකොට ගන්න මොහොත මමත්වෙන් මිදීමට පාරක් නේද? අන්න දැන් හොයා ගන්න පුළුවන් පාරක් තියෙනවා. අසුත පුතග්ජනයාට සිහිය නැහැ, ප්‍රමාදයි. මේ එන එකේ බාහිර කාරණේ නිසා Taman නොසන්සුන් වුණාම ඒක බාහිර කාරණේ වරදක් වශයෙන් දැකලා අපි ඒකට ප්‍රතිචාර දක්වන්න යනවා. ලෝභයෙන් මත්ව, දේශයෙන් මත්ව, මෝහයෙන් මත්ව. එතකොට අපි ක්‍රියාත්මක කරන්නේ තවත් වචනකින් කියනවා නම් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. ඔබේ කය වචන නමුත් ඇතුළත ඉන්නේ මේ බලවත් පුද්ගලයා. මෙයා කවදාවත් සැප දෙන්න ලෝකෙට ඇවිදින්නේ නැහැ. මන්දයත් තථාගතයන් වහන්සේ මේ තුන් දෙනාට නම් තියලා තියෙනවා හිත ඇතුලේ ඉන්න අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තික, අන්තරා වදකා. මලයක්, අමිත්‍රයෙක්, හතුරෙක්, පසමිතනවා එකට හරියන්න. හිරේ යන එක, හිරේ විලංගු වැඩන එක, අතපයක් නැතු වෙන එක, මරණයට පත් වෙන එක මේගොල්ලොන්ගේ වැඩ. මේගොල්ලෝ අපි අල්ලලා පෝෂණය කරපු අය. ඒවා සමග ඇලීමෙන් ගැටීමෙන් මමත්වෙන් ගැනීමෙන් චිත්තාභ්‍යන්තරය තුළ පෝෂණය වෙච්ච එක. හරියට නිකන් පෝර දාපු ගහකට ගහ හැදෙන්න යනවා පෝර අරගෙන, නමුත් පිළලක් හැදිලා පෝර ටික උරා ගන්නවා. දැන් පිළල නිසා ගහට සැපතක්ද? නෑ. අඩාල වී ගොස් මරණයට පත් වෙන එක. දියුණු කරගන්න දෙන ප්‍රඥාවට මමත්වෙන් ගැනීම කියන එකේ තේරුම පාර වහවර්ධිනවයි කියන එක. ගහේ විනාශයට පිළිකාව වගේ ත්‍රිවිධ විතර්කය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයේ පිළිකාවක්. ශාරීරික පිළිකාව නෙමෙයි මම කියන්නේ. පිළල කියන්නේ වදයක් කියන එකනේ, බාධකයක් කියන එක. ඉතින් මේක කවුද හදාගත්තේ? ඔබ වෙනුවෙන් ඔබ, අම්මා හෝ තාත්තා හෝ ලෝකේ කවුරුත් ඕක හදලා දුන්නේ නැහැ. අන්නේ අඩුපාඩුව ඔබ අතින් සිදුුණයි කියලා පැහැදිලි කරන එක තමයි බුදුරජාණන් වහන්සේ මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝමා රස්ස කියන පදයෙන්, පරිහාන ධම්මං ඕ බික්ඛවේ දේසිස්සාමි කියන පදයෙන් ඒ වචන වලින් පෙන්වන්නේ ඔබ අතින් සිදුුණා වූ බන්ධනීය ස්වභාවය. ඔබට පිළිගන්න වෙනවා ඔව් මගේ ළඟ එහෙම මෝඩකමක් තියෙනවායි කියලා. දැන් බුදුන් වහන්සේ ඔකෙන් නිදහස් වෙන්න උන්වහන්සේට වඳින්න කියන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ එහෙමයි. වැඳලා ඉල්ලලා ප්‍රාර්ථනා කළා නිදහස් වෙන්න පුළුවන් කියලා. නෑ. ඔබ කරගත්ත දේ තවදුරටත් කරගන්න ගියොත් තවත් මේකට පෝර දානවා ඔබ. වල් පැලෑටියක් හදලා පෝර දානවා. වල් පැලෑටි තියෙන්නේ පෝර දාන්න නෙමෙයි ගලවන්නනේ. එතකොට අස්වැන්න සරු වෙන්නේ. ගොයන් අස්වැන්න. නැත්තම් ගොයන් අස්සට දාන්නට දාන පෝර වල් පැලෑටි අවරාගෙන ගොයන් ගහ බාල කරනවා. අන්න ඒ වගේ වැඩෙන්න ඕන නුවණැස බාල කරනවා ලෝභ දේශ මොහ වැඩිමෙන්. ඒ නිසා කියනවා ගැඹුරු තැන් කෙරෙහි නුවණැස නැති වෙනවා. අන්න මේ පෘථග්ජන පුද්ගලයා ලෝභ දේශ මොහ වැඩි නම් ඔහුට ගැඹුරු තැන් කෙරෙහි ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, අවධානය යොමු වෙන්නේ නැහැ. අපිට ඕවා තේරෙන්නේ නැහැ කියලා නිදහතර කාරණා හොයනවා. දැන් මේ දේශනාවන් අපි මාධ්‍ය තුල ගත්තොත් 2013 ඉඳලා කරන්නේ. තාමත් කටහඬවත් ඇහිච්ච නැති අය නැද්ද මේ රටේ? දන්නේ නැහැ අපි ඉන්න බවවත්. ඇහුණත් ඒක විකෘතියක් කියලා කියන තවත් කොටසක් නැද්ද? නමුත් මම දකින්නේ විකෘතිය තිබුණේ පෙර. අවුරුදු 7-800ක් තිස්සේ උපසම්පදාව තුරන් වී ගිය ඒ පිළිබඳ සැලකිල්ලක් තිබුණ නැති 100ක් පෘථග්ජන සමාජයක විකෘතිය තිබුණේ. එතකොට ඒක පිරිහිලා ගිහින් ඉවරටම. ඒ කියන්නේ සංඝ ભેදය සිදුවුනේ වසර 7-800කට පෙර. හැබැයි මේ සංඝ ભેදය කියන්නේ හාමුදුරුවෝ තරහ වීම හරි දේවදත්ත කරපු වැරද්ද හරි නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ත්‍රිපිටකයේ තියෙනවා සංඝ ભેද සූත්‍ර 3-4ක්. එකයි තියෙන්නේ දේවදත්තට සම්බන්ධ. ඒ කියන්නේ මේ පුද්ගලයා ඒ කරපු වැඩෙන් පිළියම් නැහැ කියන එක විතරයි ඒකේ තියෙන්නේ. හැබැයි මේ සූත්‍රවල තියෙනවා පඨමානන්ද, ဒုတိ ආනන්ද, නැත්නම් සංඝ ભેද, සංඝ සාමග්ගී. මේ හතරම තියෙනවා. ඒකේ සංඝ ભેදයක් සමග සාමග්ගියක් තියෙනවානේ. ඔබ හිතන්නේ ඒකත් හාමුදුරුවෝ තරහ වෙන එකද සංඝ ભેද කියලා?
ඉදම්පි සංඝේ රතනම් මරිතං කියන රතන සූත්‍රයේ සංඝ කියන පදේ පාවිච්චි කරලා තියෙන කාටද? සෝවාන් පුද්ගලයින්ටනේ. චත්තාරෝ මේ බික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති කියන සෝබෙන්ති සූත්‍රයේ පුද්ගලයෝ 4 දෙනෙක් සංඝයා හොඹවනවායි කියලා. හැබැයි වුන් ව්‍යක්ත විසරද විනීත බහුස්සර ධම්මදර ධම්මාන ධම්පටිපද වෙන්න ඕන කියලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ ප්‍රතිම සංඝ පදේ යොදලා තියෙන සිවුර නිසාද අර ආර්ය භාවය නිසාද? නිසා ආර්ය මහා සංඝරත්නය අනේක තමයි බුදු සමයේ ශ්‍රාවක භාවය සිව්පිසරණයිදී. මේ සිව්පිසට වාදී සංඝ භාවයේ බිඳ වැටීම සංඝ ભેදයයි. ඔය මලියදේව හාමුදුරුවන්ගෙන් උඩට තියලා ඉන් එහාට බිඳුව කරලා තියෙන ආයකයි. ඒ තමයි සංඝ ભેදය. නමුත් ඒකේ තියෙනවානේ සංඝ සාමග්ගයක්. අපට තියෙන්නේ සංඝ ભેදය කරන්න මේ සාමග්ගය ඇති කරන්න. ඒ මාර්ගඵල වලින් හිස්සු ශාසනය ආපහු මාර්ගඵල ඇති කරනකොට දැන් සංඝ වෙන්නේ එතකොට. සුඛා සංඝස්ස සාමග්ගී. ඒ සංඝයාට මේ සමග්ගානන්ත අපෝසුකෝ. ඒ සමගිරුණ අයට මේ කෙලෙස් තවන එක සැපයක්. එයාට තේරෙන්නේ සංඝ ස්වභාවයට කෙලෙස් තැවීම තේරෙන්නේ තැවීමෙන් සැපයක් හම්බ වෙනවා. ඉතින් එහෙම නෙවෙයිනේ මේ ගාථා පාවිච්චි කරන්නේ. නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. මට මතක හැටියට ඔය අංගුත්තර නිකායේ තිබෙන්නේ. මිනිසුන් අතරින් පටිසෝතගාමිත්වය හෙවත් ත්‍රිවිධ විතර්ක ප්‍රහාණ මාර්ගයේ ඉවත් වී යාම සංඝ ભેදයයි. නමුත් සාමග්ග පදේ පෙන්ලා තියෙන්නේ කවුරු හරි උත්සාහ කරනවා නම් අප සඳහන් කරවන දෙන විමුක්ත ආයතන සූත්‍රයේ සඳහන් උපක්‍රම 5 ඔස්සේ යමෙක් උත්සාහ කළොත් ඔවුන්ට මේ නැති වූ ගියා වූ ආර්ය මාර්ගේ ආපහු ගන්න පුළුවන්. අනේ එතකොට ආයෙත් සංඝ සාමග්ගිය ඇති වෙනවා. එහෙම හිතන්නවත් කැමති නෑ බොහෝ දෙනෙක්. නමුත් අපි ඒක එහෙම පැහැදිලි කරනවා. ඔබටත් එතකොට අර ගිහි ජීවිතය තුළ ඉඳමින් උපාසක උපාසිකා කියන වචනට ආйти අර සංඝංසෝ බෙන්ති කියන පදේ සංඝ භාවයට පත් වෙන්න පුළුවන්. අඳුම් මාරුවකින් නෙමෙයි දැක්ම මාරණය කර ගැනීමෙන්. කොහොමද ඒක සිදු වෙන්නේ? දැක්ම කුමක්ද? අපි එක තැනකට ගන්නවා කෙටි තැනකට. ස්ත්‍රීට හෝ පුරුෂයාට ගිහියාට හෝ පැවිද්දාට වනාන්තරගත කෙනාට හෝ විහාරස්ථානයේ වාසය කරන භික්ෂුණියට හෝ භික්ෂුවට තම තමන් කරන කර්තව්‍යයන්ෙහිදී දුක් ගෙනත් දෙන්න මොනවද බලන්න. ත්‍රිවිධ විතර්කණයෙන්. ත්‍රිවිධ විතර්කණයේ තිබිලා එන්නේ හේතු තිබිලා ඒ මොහොතට මතුවලා ඔබේ ගමන වෙනස් කරනවා. ඔබ කරපු වැරද්ද මෙන්න මේක මමකට අරන් භාවිතා කරපු එක. ඒ නිසා ඒකට බලය දීලා අසීමිත බලයක් දීලා. නිකන් හරියට මේ ඇල් වතුරට ගින්දර දාලා රත් කරුවා වගේ. ඇල් වතුර එහෙමම හැලියේ තියෙයි මාස ගාණක් හරි ගින්දර නිවෙන්නේ නැහැ. නමුත් රත් කරපුවම උතුරලා ගින්දර ටික යනවා. ඒ විනාශකාරී බලය ඔබට ඔබ දුන්නේ මේ ත්‍රිවිධ විතර්කයට එකතු වෙලා ලෝභ දේශ මොහ වලවත් කිරීමෙන්. ඔබේ වල ඔබ කපා ගත්තා. දුකටපත් වෙන හැටි. මේ බුදුන් වහන්සේ ජීවිත දකින ආකාරය. දැන් මෙන්න මේ අවස්ථාව පුරුදු කරගත්ත නිසා අවදි වූ තැන් පටන් එනවා. දැන් ආර්ය මාර්ගයේදී ඔක අපහාණයට මේ ප්‍රහාණයට ලැස්ති වෙන්න කියලා කියනවා. අන්න ආර්යෙක් වෙන හැටි. එකතු වී බලවත් කිරීම වෙනුවට එකතු නොවීමෙන් ශූන්‍ය කරන එක. නිවන ශූන්‍යයි හරි එහෙම නෙවෙයි. ලෝභය දේශේ මොහෙන් ශූන්‍ය වෙනවා. ස්කන්ධ පංචකය. නැත්තම් විතර්කණයෙන් ශූන්‍ය වෙනවා. ඒකයි බුදුදහමේ ශූන්‍යතා දර්ශනය. මතක තියාගන්න. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු මෝගරාජ සදා සතෝ අන්න වචනය ආවා. හැම කල්හිම සිහි ඇතිව. අර අපුඤ්ඤාවි සංඛාරේ පුඤ්ඤාවි සංඛාරේ අනිජ්ජාවි සංඛාරේ නැත්තම් කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ. මමත්වයෙන් යුක්තකට ගත්තොත් ගහ ගන්න වෙන ගන්න කපා කරගන්න යනවා ශුඤ්ඤතෝ නෑ යුක්තයි එතකොට. ඒ මමත්වයෙන් නොගැනීමෙන් මොකද වෙන්නේ? එයාට බලතල හම්බ වෙන්නේ නැහැ ඉස්සරහට පවතිනට එයා යන්න වෙනවා.
ඒක නේද අතහැරීම කියන්නේ. ඒක නේද ඉවසීම කියලා කියන්නේ. තරහ ඉවසීම විතරක් නෙවෙයි ත්‍රිවිධ විතර්කයේම එකතු නොවීමෙන් ඉවසීම. ඔබ වගේ අහන්නේ ගිහි ජීවිතය තුළ ඉඳින්න ආර්ය මාර්ගය යන හැටනේ. අර මමත්වයෙන් ගැනීමෙන් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය කිරීම වෙනකොට මමත්වයෙන් නොගැනීමෙන් අභ්‍යන්තරයේ නොතබා අවසන් කිරීම ඔබ පුරුදු කරන්න වෙනවා. මේ පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන මිනිසා විසින් කරමින් හිටියේ ඉස්සරහට සතර හදමින් අවශේෂ නිරෝධය. නිරෝධයක් තමයි ඉවර වෙනවා. නමුත් අවශේෂ වීම ආපහු දුක් හට ගන්න හේතුවක් වෙනවා. එවම්පි තණ්හානුසය 97 අනුසය තිබෙනවා නම් නැවත දුක් හට ගන්නවා. ඒ ඔබ තියපු නිසා නේද? තබා අවසන් කිරීම වෙනුවට නොතබා අවසන් කිරීමක් ඔබට මොහොතින් මොහොත කරන්න පුළුවන්. වර්තමාන මොහොතේදී ඇහේදී කනේදී නාසයේදී දිවේදී කයේදී නැත්නම් ත්‍රිවිධ විතර්කයෙන් එකකදී. අලුතෙන් පුරුදු කර යුතු ආර්ය මාර්ගයයි. එකතු වෙලා ගහ ගන්න මනා ගන්න කපා ගන්න කොට යන අනාර්ය මාර්ගය. නමුත් අලුතෙන් පුරුදු කළ යුතු. ඒ පිළිබඳ එක වතාවක්වත් පුරුදු කරලා නැත්නම් අර පරණ පාරේම යනවා. 10 වතාවක් 25 වතාවක් 100 වතාවක් ඔබට කිව්වොත් ඔබේ හිතට දැන් පාර ඕක නෙමෙයි මේක යන්න ඕන කියලා එයා ඒ මාර්ගේ පිළිගන්නේ ටික කාලයකට පස්සේ. දැන් ඔබ සසරට යන්නේද ආපහු යන්නේද? අස් කරන්නේද රැස් කරන්නේද? මඤ්ඤමානෝ නම් රැස් කරන්නේ. ඒ වගේම ඒවා ඒ විතර්කණයට එකතු වෙනවා නම් ඔබ රැස් කරන්නේ. එහෙනම් තාමත් පු탁ජන. ආර්යභාවයට අපහාන සංඥාව වළංගු නැහැ පහාන සංඥාව වළංගු වෙන්නේ. ප්‍රහාණය. එතකොට ඒකට අවස්ථාව හෙට නෙමෙයි දෙන්නේ. පැවිද්ද නෙවෙයි දෙන්නේ. ඊයේ නෙවෙයි දෙන්නේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර වර්තමාන මොහොතේ තමයි දෙන්නේ. ඒකයි ඒකට රැවටුනෙත් හැමදාම වර්තමානයේ මුලා වුනෙත් මිදෙන්නත් වර්තමානයේ පාවිච්චි කරන්න. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන්නේ ඒකයි. එතකොට අමුතුවෙන් බැලුවම වැඩ කටයුතු වෙනස් වීමක් නෙමෙයි. වැඩ කටයුතු සාධාරණ යුතුකම් තම තමන්ට පැවරී තිබෙන පරිදි. ඒක තුළමයි මෙයා සැඟවිලා ඉඳලා ඔබට වද දෙන්නේ. ඒකින් පිටස්තරව නෙමෙයි. නිසා ඒක තුළදීම මෙයා මගේ හතුරෙක් බව තේරුම් අරගෙන හැංගිලා ඉන්න නිසා එනවා. ආවහම එළියට දාන්න ඕන. හැංගිච්ච තැනට අපට යන්න බෑ. තණ්හානුසය කියන තැනට හොයන්න බෑ. තියෙන නිසා එනවා. අනේ ආවෙලාවට බුදුන් වහන්සේ වදාළ කන්ති ඉවසීම පාවිච්චි කරන්න පුළුවනි නම් අවශේෂයෙන් නිරෝධ වෙන එක නතර වෙලා නිරවශේෂයෙන් නිරෝධ වීම හෙවත් බැහැර කිරීම ආපහු යන එක පටන් ගන්නවා. රැස් කිරීම වෙනුවට අස් කිරීම. මෙයයි බුදු සමයේ භාවනාව. ආර්ය මාර්ගයේ භාවනාව උප්පන්නං කාම විතක්කං උප්පන්නං ව්‍යාපාද විතක්කං උප්පන්නං විහිංසා විතක්කං. නාදිවාසේති පජහති විනෝදේති බන්ති කරත යන භාවං ගාමේති අයං උචිත බික්කේ පහන සංඥා. ඉතින් ඔබටත් වළංගුයි ඒක. බික්කවේ කියලා තිබුණ නැති වුණාට. මොකද ඔය පංචස්කන්ධ කියන එක සිවුරක් පොරවලා නැහනේ. ඒක ඕනේ ඇඳුමකින් තියෙන්න පුළුවන්. පංචස්කන්ධේ නෙමෙයි ඇඳුම තියෙන්නේ කයේනේ. පංචස්කන්ධේ පහළ වෙන්නේ ඇහි කනේ නාසයේනේ. ඒකේ ආත්මය අපි කරගත්ත වැරැද්දක් නේ. ඒකනේ අපිට මේ දුක් ගෙනත් දෙන්නේ. එනේ මම කියන්නේ දුක හදාගත්ත දෙයක් කියලා. දැන් බුදුන් වහන්සේ වදාළ පරිදි ඒකයි බුද්ධ ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකෙක් ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි වල තේරුම ඔතනින් එහාට තියෙන්නේ. කොළමා කාලේ කියපේකේ නෙවෙයි. මේ මාර්ගය ගත්තාම මොකද තෙරුවන් සරණ යාම මොකද්ද පෙන්ලා තියෙන්නේ? චතුස්සත්‍ය අවබෝධයෙන් තෙරුවන් සරණ යාම සතර දුකින් මුදවනවා. ඇයි මේ තෙරුවන් සරණක්වත් නැති තෙරුවන් සරණ කියන සාටෝප ආටෝප බෞද්ධයෝ බවට පත් වෙලා අපි නතර වුණේ. තවත් එහාට යන්න හදන්නේ පල්ලෙහාට. නෑ. ඒකයි අපට සමාජයක් වෙනස් කරන්න පුළුවන්. මේ කියන කාරණා නවත්තන්න වෙන්නේ නැහැ. නමුත් ඒවා පිළිබඳව නොසැලෙන ස්වභාවය. සැලීම අපේ දුර්වලකමක්. නොසැලෙන මනස කියලා මට මතකයි පොතකුත් තිබුණා. මම ඇතදී එහෙම. එතකොට බාහිර කාරණාවට සැලෙන ස්වභාවය තමයි ඇතුළතින් එන්නේ ඒක මම දුර්වලකම. එයා ආවහම එකතුනේ නැත්නම් එයා ගියොත් එන්න නැති දවසක් තියෙනවා. අන්න චිත්තං යස්ස පුට්ටස්ස ලෝක ධම්මේ හිතේනවා. ලෝකේ ධර්මයේ මෙහෙන් තර්ජනය කරනවා අපට. හැබැයි අපිට ඇතුළතින් පිළිගැනීමක් හෝ බාර ගැනීමක් ප්‍රතික්ෂේප කිරීමක් දෙකක් හේවා ඇලීමක් ගැටීමක් නැහැ. මේ ආර්ය මාර්ගයේ සැනසීම. එතකොට අර දෙපැත්තට විඳවන එක වෙනුවට
සංසුන් ස්වභාවයකින් හැම දෙයක්ම. එතකොට ඔබ උපේක්ෂා පරතරයට පැමිණලා ඇති. උපේක්ෂා පාරමිතාව කියලා උපේක්ෂාවෙන් ඔබට පරතරය යන්න පුළුවන්. දෙපැත්තම නොසැලී සිටීමෙන්. හිත හදන්න ඕන. හදන්න නම් මේ මොහොත පාවිච්චි කරන්න ඕන. මේ මොහොත පාවිච්චි කරන්න නම් මේ මොහොතට මුහුණ දෙන්න ඕන. මුහුණ දෙන්න නම් සිහිය තියෙන්න ඕන. එමයි අපි ඒ කාරණාව පැහැදිලි කරනු ලබන්නේ. ඉතින් ඒ සඳහා වෙනම කාලෙකුත් නැහැ. ඔබේ වගකීම් අනුව ඔබට ආදායම් උපයා ගන්න කාලයක කරන්න වෙනවා. ඒ ක්ෂේත්‍රයේදීම ඔබේ සතුරා ඔබට ඇවිදින් කරදර කරනවා. කෙතේදී, වාහනයේදී, ගොවිපළේදී, එහෙම නැත්නම් දරුවන් සෑදීමේදී, නැත්නම් බඩුමිල ඉහළ පහළ යාමේදී, නැත්නම් කාලගුණ වෙනස් වීමේදී ඔබ ප්‍රදර්ශනය කරනවා ඔබට ඉවසිල්ලක් නැති බව සහ ඔබේ දුර්වලකම වචනෙන් කයෙන්. අන්න සිහි නැතිකම. මෙන්න මෙතෙන්දී අපට ප්‍රතිචාර නොදක්වා ඉන්න පුළුවන් නම්, ගිල ගන්න පුළුවන් නම් වගේ මේවා අතහරින්න ඒත් ජීවත් වෙන්න ඕන. බඩුමිල ඉහළ ගියත් ජීවත් වෙන්න ඕන. බැන බැනා ජීවත් වෙනවා. බඩුමිල ඉහළ යනවා ජීවත් වෙනවා. බණින් නැතුව ජීවත් වෙනවා. එහෙමයි ගන්න වෙන්නේ. බඩුමිල ඉහළ යාම සිදු වෙනවා. පෘථග්ජන පුද්ගලයා බැන බැනා අමතර දුකක් විඳින්න ජීවත් වෙනවා. ආර්ය පුද්ගලයා ඒකේ පීඩනයක් තියෙනවා. උට අමාරුවක්. නමුත් බැන බැනා ජීවත් වෙන්නේ නැත්නම් ඒකේ දුක නැහැ. වර්තමාන සමාජයේ ක්‍රියාකාරකම් තුළ මම දකින්නේ අපේ බෞද්ධයින්ගේ අබෞද්ධකම. ප්‍රතිපත්ති මේ පූජාවේ බෞද්ධකමකට නැවුරු නැති ආමිසමයි බෞද්ධකම දකින්නේ. උන්ට ලෝකේ ස්වභාවයන් දශමයක්වත් දරා ගන්න තේරෙන්නේ නැහැ. එතකොට පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං අස්සන කප්පති දේශනා කළේ කාටද? ගවයින්ට හරියමේද? දෙවියන්ට හරියමේද? පැවිද්දන් සඳහාද? නෑ, ඕන කෙනෙක් සඳහා. තේරුම් ගන්න. එනිසා මේකෙති වෙන්නේ හිත හදාගන්න. ඒක මමත්වෙන් ගැනීමෙන් සිත කම්පනයටපත් වී අමාරුවේ වැටේ. ඒක පෘථග්ජන භාවයයි. ආර්ය භාවය කියන එකේ තේරුම මමත්වෙන් නොගැනීම. ඒ කියන්නේ එකතු වීම වෙනුවට එකතු නොවීම. ඉතින් මේකට තියෙන පාලිවා තියෙන වචන තමයි නිත්‍ය සුඛාත්මකට ගැනීම. වචනින් කිව්වේ නැති වුණාට එකතු වීම කියලා කියන්නේ එකතු නොවීමට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. පැවැත්ම සහ නැවැත්ම අතර දෙපැත්තට හැරෙනවා. පැවැත්මේ සමාජිකයා නැවැත්මට හැරෙනවා. පැවැත්මේ සමාජිකයට අනුසෝතගාමියා කියනවා. නැවැත්මේ සමාජිකයාට පටිසෝතගාමියවත් ආර්යයි කියලා කියනවා. ආර්ය මාර්ගය. ආර්යයන් සඳහා තියෙන මාර්ගය. ආර්ය භාවයට පත්වීම සඳහා තියෙන මාර්ගය. දුක් දුම්නස් සංසිඳවා ගැනීම සඳහා තියෙන මාර්ගය. එතකොට ඒක තාරපාරක් කාපට පාරක් වගේ නෙමෙයි, සිතේ පවතින අනුගමනීය ප්‍රතිපදාවක් මේ මාර්ගය කියන්නේ. මේ බැවින් ඔය සමාජයේ බෙදලා තියෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන ප්‍රභේදයන් පැත්තකින් තිබිලා බුදුන් වහන්සේ වදාළ පරිදි මේ මාර්ගයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැති බව තේරුම් අරගෙන ඒකේ ආත්මානාත්ම කියන දෙකේ ප්‍රභේදය තියෙන්නේ. ආත්ම නම් කොහේ හිටියත් දුක්. මොකද දුක් ගැනත් දෙන්නේ ලෝකෙ නෙමෙයි ආත්ම දෘෂ්ටිය. ඒකට එකතු නොවීමෙන් ඔබ ඒන් බැහැර කරන මාර්ගය යනවා. එතකොට ඔබ ආර්ය මාර්ගයේ ආර්ය ශ්‍රාවකෙක්. ආර්ය ශ්‍රාවකයා භික්ෂුව, භික්ෂුණී, උපාසක, උපාසිකා ඕන කෙනෙක් ගාව ඉන්න පුළුවන්. අදාළ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය නුවණ මොහු කරා යන්නට මේ සරල කරුණු පැහැදිලි කිරීම උපනිෂ්ඨ වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාර කිරීම සඳහා නොම්බර 206න් සී නාබලුව පස්යාලෙහි පදිංචි පාඨශාලාචාර්යනී ප්‍රදීපා ජානකී මහත්මිය දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු අතර අද දිනට යෙදෙන සිය ජන්මදින නිමිත්තෙන් සියලු ලෝකවාසීන්ගේ ධර්මාබෝධය පිණිස දහම් පඬුරක් ලෙසම ධර්ම දේශන සිදු කරනු ලබන අතර විශිෂ්ටයි. මීට වසර 4කට පෙර මිය පරලෝකීය ආදරණීය පියාණන්ටත් සුජීවත් සිටින ආදරණීය මෑණියන්ටත් මේ උතුම් ගෞතම බුදු සාසනය තුළදීම මෙම පුණ්‍ය මහිමේ බලයෙන් චතුස්සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමු. උපන්දින තෑග්ගක්. ඒ උපන්දින තෑග්ග විසුරුවා හරින්ට කොටස්කරුවෙක් වෙන්න ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. පවුලේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සියලුම දරුවන්ට මේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අරෝධහපෙන් අකම්පිත චරිතයක් ලෙස ජීවිතය සකස් කර ගැනීමට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරමු. මේක දැකලා නෙවෙයි මම ගත්තේ. මාතෘකාව ගත්තේ. ඔව්. අධ්‍යාපනය හදාරන්නට
අර කලවල වෙන සුළු ස්වභාවයෙන් දැන්පත් නැති ගතිය බාධාවක්. ඒ නිසා ඒවා ගණන් නොගෙන අධ්‍යාපනයට ආදරය කරපුවාම අනිත් ප්‍රශ්න එතකොට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. එමෙන්ම ධර්මදේශනයේ පවත්වන ගෞරවනීය දේශකයන් වහන්සේටත් තව තවත් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමට කාය ශක්තිය හා නිරෝගී භාවය ලැබේවායිද ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලය තුළින් සකස් වුණා වූ යහපත් පැතුම් ටිකක් තිබෙන බව මේකේ තේරෙනවා. එබැවින් ඔබ කැමති පරිදි පරලොස්සෙපත් ඥාතින් හෝ ජීවත් වෙලා ඉන්න ඥාතින්ට උපහාරයක් වේවා සදහම් මැස පාදාගෙන නිවන් මඟ හෙළි කරගනිත්වා පරිපූර්ණ දරුණුමරන්ගේ අනාගතය යහපත් කරගන්නට අවශ්‍ය මේ අටලෝදහමේ අකම්පිත බව තේරුම් ගැනීමට ඔවුන්ටත් මේ කරුණු හේතු වේවා. උපන්දින සමරන ඔබතුමියටත් සුබ උපන්දිනයක් සමග ඉහාත්ම වශයෙන්ම මේ අකම්පිත ස්වභාවයේ ගණන් නොගෙන සිටීම තුළින් අතහැරීම තුළින් නිවන සැනසෙන මේ ආර්ය මාර්ගයේ ඉදිරියට යමින් බුදුන් වහන්සේලා සැනසි වදාලා වූ නිවන සැනසුම්දී අත්විඳින්නට මාර්ගඵල වලින් අත්විඳින්නට මෙව ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා ධර්ම ශ්‍රවණයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං